හැමෝටම සුබ දවසක්. ඉතින් අද chapter 10 වල statistical estimation වල තුන්වෙනි වීඩියෝ එක part 3. ඒතර මේ වීඩියෝ එකෙන් මම කලින් වීඩියෝ එකේ කිව්වා exercises සහ examples වලට අදාළ ගණනය කිරීම කරනවා කියලා. ඒතර ඒක සහ ඊට මත්තෙන් ඒ ගණනය කිරීම සිද්ධ කරන්න අපිට දැනගෙන ඉන්න ඕනේ formulas. ඒ කියන්නේ සංගහන මධ්‍යනය සහ සංගහන සමානුපාතය ඇස්තමේන්තු කිරීමේදී යොදා ගන්න සූත්‍ර විවිධ අවස්ථාවන් වලදී යොදා ගන්න සූත්‍ර. ඒතකොට මේ සූත්‍ර මොනවද කියන එකත් පැහැදිලි කරලා එතනින් පස්සේ අපි example සහ exercises වල තියෙන ප්‍රශ්න සාකච්ඡා කරනවා. අපි සංගහන මධ්‍යනයට අදාළ විශ්‍රාම ප්‍රාන්තර නිර්මාණය කරන්න කලින් දැනගන්න ඕනේ ඒ ගානේ තියෙන දත්ත අනුව මොන සූත්‍රයේද භාවිතා කරන්න කියන එක. එතකොට ඒක අපි තීරණය කරන්නේ මෙන්න මේ විදිහට. අපි බලනවා සංගහන ව්‍යාප්තිය දිහා. සංගහන ව්‍යාප්තිය ප්‍රමතයි නම් ඒ වගේම ඒ ප්‍රමත අවස්ථාවේදී සංගහන විචලතාවය දන්නවා නම් අපිට යොදා ගන්න පුළුවන් x බා ධන හෝ ඍණ z ඇල්ෆා යට 2 වැඩි කිරීම සිග්මා යට මූල n. එතකොට ප්‍රමත අවස්ථාවක සිග්මා වර්ගයේ සංගහන විචලතාවය දන්නවා නම් මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. එතකොට ප්‍රමත අවස්ථාවක සංගහන විචලතාවය දන්නේ නැත්නම් අපි භාවිතා කරන්නේ මේ t එක් වෙන සූත්‍රය. x බා ධන හෝ ඍණ t ඇල්ෆා යට 2 n ඍණ 1 වැඩි කිරීම s යට මූල n. එතකොට මේ අවස්ථාවේදී සමහර වෙලාවට අපිට එනවා සංගහනය ප්‍රමතයි විචලතාවය දන්නේ නැහැ. නමුත් n ඉතාමත් විශාලයි. එතකොට ඒ n අගය සමහර වෙලාවට වගුවේ නැති අගයක් t distribution එකේ වගුවේ නැති අගයක් තියෙන අවස්ථා එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවුත් විතරක් මෙතන t ගන්න නැතුව z alpha යට 2 කියන එක ආදේශ කරලා ගන්න පුළුවන්. මොකද මේ අවස්ථාවල t ව්‍යාප්තිය ආදේශ කරන්න පුළුවන් z ව්‍යාප්තියට. ඒතර හරි කලාතුරකින් මේ වගේ ගණන් එන්නත් පුළුවන්. එතකොට ප්‍රමත නොවුනොත් අපි බලනවා n තියර වඩා විශාලද. ඒතර n තියර වඩා විශාල සහ එතනදී සිග්මා වර්ගය දන්නවනම් එතකොට ඒ නියදුම් ව්‍යාප්තියත් අපිට මධ්‍ය සීමා ප්‍රමේයට අනුව ප්‍රමතයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රමත වෙලා z සිග්මා වර්ගය දන්නවා කියන අවස්ථාව යටතේදී භාවිතා කරන x බා ධන හෝ ඍණ z ඇල්ෆා යට 2 වැඩි කිරීම සිග්මා යට මූලයෙන් කියන සූත්‍රයෙන් භාවිතා කරන්න පුළුවන්. ඒතර හැබැයි මේ අවස්ථාවේදී n 30ට වඩා විශාල වෙලා සිග්මා වර්ගය දන්නේ නැත්නම් විචලතාවය දන්නේ නැත්නම් එතකොට ඒක මේ අවස්ථාවට යනවා. කියන්නේ ප්‍රමත නොවුනත් මේ අවස්ථාවට යනවා. එතකොට එතනදිත් n වගුවේ තියෙන ගාණක් නම් මේ t ඇල්ෆා යට 2 n ඍණ 1 කියන එක යොදාගෙන හදන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන z ඇල්ෆා යට 2 කියන එක දාන්න වෙනවා. සාමාන්‍යයෙන් n 30ට වඩා වැඩි කියලා කියන්නේ ඉතාමත් විශාල සංඛ්‍යාවක්. එතනදී විචලතාවය දන්නේ නැත්නම් බොහෝ වෙලාවට t වලින් හදන උනාට ඒක වගුවේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන z ඇල්ෆා යට 2 වැඩි කිරීම s යට මූල n කියලා තමයි හදන්න වෙන්නේ. එතකොට n 30ට වඩා අඩු වුණොත් එවැනි ව්‍යාප්ති ගැන සංඛ්‍යානේ තාම විස්තර කරලා නැහැ. ඒ නිසා එහෙම ව්‍යාප්තියක් අදාළ ගාණක් දුන්නොත් ඒ කියන්නේ ප්‍රමතයි කියලා දීලත් නැහැ. n 30ට වඩා අඩුයි. ඒතොර අපි උපකල්පනයක් දානවා සංගහනය ප්‍රමතයි කියලා. ප්‍රමතයි කියලා දීලා නැති වුණාට අපිට උපකල්පනයක් දාන්න පුළුවන් සංගහනය ප්‍රමතයි කියලා. ඒ උපකල්පනය අනුව ඒතොර මෙතනට තමයි ආයි වැටෙන්නේ. අපි බලනවා සිග්මා වර්ගය දන්නවද? දන්නවා නම් x බා ධන හෝ ඍණ x z ඇල්ෆා යට 2 වැඩි කිරීම සිග්මා යට මූලයෙන් දන්නේ නැත්නම් x බා ධන හෝ ඍණ t ඇල්ෆා යට 2 n ඍණ 1 වැඩි කිරීම s යට මූල n. ඒතර මේක ඔළුවේ තියාගෙන මේ ගණන් වලදී අපිට ඒ අදාළ අවස්ථාවට අනුව මේ සූත්‍රයේද එහෙම නැත්නම් මේ සූත්‍රයේද එහෙමත් නැත්නම් මෙන්න මේ සූත්‍රයේද යොදා ගන්න කියන එක තීරණය කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපිට මෙන්න මේ z ඇල්ෆා යට 2 වැඩි කිරීම සිග්මා යට මූලයෙන් සහ t ඇල්ෆා යට 2 n ඍණ 1 වැඩි කිරීම s යට මූලයෙන් කියන සූත්‍ර දෙක තමයි භාවිතා කරන්න වෙන්නේ. ඒකෙනුත් සරලව මතක තියාගත්තොත් සාමාන්‍යයෙන් විචලතාවය දන්නවා නම් අපිට මේ z ඇල්ෆා යට 2 වැඩි කිරීම සිග්මා යට මූල n කියන එක භාවිතා කරන්න පුළුවන්. විචලතාවය දන්නේ නැත්නම් z t ඇල්ෆා යට 2 n ඍණ 1 වැඩි කිරීම s යට මූල n කියන එක භාවිතා කරන්න පුළුවන්. සංගහන සමානුපාතය නිමානය කිරීමේදී කිසිදු ගැටලුවක් නැහැ. එකම එක සූත්‍රයයි තියෙන්නේ මොනම අවස්ථාවක් යටතේත්. ඒ තමයි simple p ධන හෝ ඍණ z ඇල්ෆා යට 2 වැඩි කිරීම simple p එක ඍණ p බෙදීම n ගේ සම්පූර්ණ මූලය. එතන මෙතන simple p කියන්නේ නියැදි සමානුපාතය. එතකොට සමානුපාතයක් සම්බන්ධ නිමාන ගොඩනගන්නවා
ප්‍රාන්තර නිමාන ගොඩනගා ගන්නාවම අපිට දාගන්න තියෙන්නේ මෙන්න මේ සූත්‍රය විතරයි. එතනදී සංඝාන ව්‍යාප්තිය ප්‍රමතද නැද්ද විචලතාවය දන්නවද නැද්ද කියන එක අදාළ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Example 10.2 මේක කියනවා බෞද්ධ චිකිත්සකවරයෙක් ඉන්නවා. ඒ බෞද්ධ චිකිත්සකවරයාට යම්කිසි පුද්ගලයන් සමූහයකගේ කිසියම් නිශ්චිත මාංශ පේශයක ශක්තිමත් බව ඇස්තමේන්තු කරන්න ඕනෙලු. එතකොට මෙයා උපකල්පනය කරනවලු ඒ පුද්ගලයන්ගේ මාංශ පේශයේ ශක්තිමත් බව කියන එක ප්‍රමත ව්‍යාප්තියක පිහිටනවා විචලතාවය 144ක් වෙච්ච. එතකොට ඒ වගේම කියනවා සාම්පල් එකක් ගත්තලු 15 දෙනෙක්ගේ ඒ සාම්පල් එක ආශ්‍රයෙන් තමයි දැන් මෙයා මේ පොපියුලේෂන් එක ගැන කියන්න යන්නේ. ඒ සාම්පල් එකේ මධ්‍යයන්ය 84.3යිලු. එතකොට අපිට කියනවා ප්‍රාන්තරයක් නිර්මාණය කරන්නලු විශ්‍රම ප්‍රාන්තරයක් නිර්මාණය කරලා එක අර්ථකථනය කරන්නලු. ඒ වගේම විශ්‍රම මට්ටම දීලා තියෙනවා 99 කියලා රයිට්. එතකොට දැන් මේ වගේ ගාණක් දුන්නාම අපි බලමු මේකේ දීලා තියෙන දත්ත ටික. එතකොට මුලින්ම කියලා තියෙනවා විශ්‍රම ප්‍රාන්තරයේ 99 එකක් ගන්න කියලා. එතකොට එක ඍණ ඇල්ෆා 99යි. ඒ වගේම කියනවා ඒ පොපියුලේෂන් ඩිස්ට්‍රිබියුෂන් එක ප්‍රමත ව්‍යාප්තියක පිහිටන්නේ කියලා. අපිට ඒකත් ලියා ගන්න පුළුවන් මේ පොපියුලේෂන් ඩිස්ට්‍රිබියුෂන් එක පිහිටන්නේ ප්‍රමත ව්‍යාප්තියක μ සහ සිග්මා වර්ගය එක්ක. ඒ වගේම කියනවා ඒකේ සිග්මා වර්ගය 144යි. 144. ඒතර මේ ව්‍යාප්තියත් අපිට ඕන ලියා ගන්න පුළුවන් මෙහෙම μ සිග්මා වර්ගය වෙනුවට 144 දානවා. μ අපි දන්නේ නැහැ. μ තමයි දැන් මේ ඇස්තමේන්තු කරන්න යන්නේ. ඒ වගේම කියනවා x bar ඒ කියන්නේ සාම්පල් ස්ටැටිස්ටික් එක 84.3යි. මේ ටික තමයි අපිට දෙන දත්ත වල තියෙන. ඒ වගේම n දෙනවා. n එහෙම නැත්නම් නියදී තරම 15යි. ඔන්න අපිට දෙන දත්ත ටික. ඒතර අපිට මේකෙන් 99ක කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එකක් හදන්න කියලායි කියන්නේ. ඒතර මේ තියෙන්නේ මධ්‍යයනේ. එතකොට දැන් මෙතන μ කියන එකත් අපි ලියාගමු. අපි හොයන්න යන μ. එතකොට μ කියන එකෙන් අදහස් වෙන්නේ mean strength of muscle of the population. අපි මේක තමයි ඇස්තමේන්තු කරන්න යන්නේ. එතකොට x bar කියන්නේ මොකද්ද? අපි ඒක ලියාගත්තොත් x bar කියන්නේ mean strength of muscle of the sample. ඔය ටික තමයි අපිට දීලා තියෙන දත්ත ටික. එතකොට දැන් අපි මේකට අදාළව සූත්‍රය ගොඩනගා ගන්න ඕනේ මේ එස්ටිමේෂන් එක කරන්න. එතකොට දැන් ව්‍යාප්තිය ප්‍රමත ව්‍යාප්තියක්, සංඝාන ව්‍යාප්තිය ප්‍රමත ව්‍යාප්තියක්, ඒ වගේම සංඝාන විචලතාවය දන්නවා. එතකොට සංඝාන ව්‍යාප්තිය ප්‍රමත ව්‍යාප්තියක් වෙන අවස්ථාවක, සංඝාන විචලතාවය දන්න අවස්ථාවක අපිට නියදුම් ව්‍යාප්තියත් ප්‍රමත ව්‍යාප්තියක පිහිටනවා කියලා කියන්න පුළුවන්. නියදුම් ව්‍යාප්තියත් ප්‍රමත ව්‍යාප්තියක පිහිටනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපිට මේකේ මේ මධ්‍යයනේ ගණනය කිරීම සඳහා සූත්‍රයේ විදිහට ගන්න පුළුවන් x bar ධන හෝ ඍණ z ඇල්ෆා යට 2 වැඩි කිරීම සිග්මා යට මූල n. මෙන්න මේක තමයි අපි ගොඩනගා ගන්න ඕනේ ගාණක් හදද්දී ප්‍රධාන වශයෙන්. එතකොට මොකද්ද මේ කියන්නේ? මේ අපි ඉගෙන ගත්ත අර සූත්‍රය. මේ තියෙන point estimator එක. එතකොට මේ තියෙන්නේ reliability coefficient එක. මේ තියෙන්නේ standard error එක. එතකොට මේ දීලා තියෙන දත්ත අනුව මේකේ නියදුම් ව්‍යාප්තිය ප්‍රමත ව්‍යාප්තියක්, එහෙම නැත්නම් මේකේ සංඝාන ව්‍යාප්තිය ප්‍රමත ව්‍යාප්තියක් නිසා, ඒ වගේම සංඝාන විචලතාවය දන්න නිසා අපිට කියන්න පුළුවන් මේ නියදුම් ව්‍යාප්තිය x භාගයේ නියදුම් ව්‍යාප්තියත් ප්‍රමත ව්‍යාප්තියක් කියලා μ සහ සිග්මා වර්ගය යට මූල n යටතේ. එතකොට මේ නියදුම් ව්‍යාප්තියේ සම්මත දෝෂය තමයි සිග්මා යට මූල n කියලා අපි ගන්න. එතකොට අපිට දැන් මේකට ආදේශ කරන්න පුළුවන්. මේ තියෙන දත්ත ආදේශ කරන්න පුළුවන්. රයිට්. එතකොට මේ ආදේශ කරද්දී අපි මෙතනට කලින් හොයාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා මේ ඇල්ෆා යට 2 කියන අගය. ඇල්ෆා යට 2 කියන අගය. ඒකට හේතුව z ඇල්ෆා යට 2 කියන අගය ගන්න
අපි මේ ඇල්ෆාට 2 කියන අගේ හොයාගන්න ඕනේ. එතකොට 1 ඍණ ඇල්ෆා කියන්නේ 99යි. එහෙම නැත්නම් 0.99යි. එහෙනම් ඇල්ෆා කියන්නේ 0.01 එකෙන් 0.99 කඩු කරාම. එතකොට ඇල්ෆාට 2 කියන්නේ මේ 0.01 දෙකෙන් බෙදුවාම එන අගය. ඒ කියන්නේ 0.05යි. එතකොට ඇල්ෆාට 2 කියන්නේ 0.005යි. දැන් මේ අගයන් ආදේශ කරාම මෙතන x බා කියන්නේ 84.3යි ධන හෝ ඍණ z ඇල්ෆාට 2 කියන්නේ z 0.005ට අදාළ අගය තමයි අපි හොයාගන්න ඕනේ. ඒක වැඩි කරන්න ඕනේ සිග්මා. සිග්මා කියන්නේ සිග්මා වර්ගය 144යි. එතකොට සිග්මා කියන්නේ ඒකේ වර්ගමූලය. සිග්මා කියන්නේ ඒකේ වර්ගමූලය අපිට මේ විදිහට දාන්නත් පුළුවන්. එතකොට n කියන්නේ 15යි. එතකොට n වල මූලය කියන්නේ 15 මූලය. රයිට් ඊළඟට 84.3යි ධන හෝ ඍණ. දැන් අපි කොහොමද z 0.05ට අදාළ අගය හොයාගන්නේ? එතකොට අපි මේකේ අගය හොයාගන්නේ අපිට පුළුවන් මේ විදිහට සම්මත ප්‍රමත z ව්‍යාප්තියක් ගොඩනගලා දැන් අපි මෙහෙම දෙකට බෙදුවොත් අපිට මේ එක පැත්තක අගයක් තමයි හොයාගන්න ඕනේ. අපි හිතමු මේ පැත්ත කියලා. ඒතකොට මේ එක පැත්තක් මේ කියන විදිහට 0.005යි. එහෙනම් මෙතන ඒකේ අනිත් පැත්ත 0.495යි. දැන් අපිට පුළුවන් වගුවේ ගිහිල්ලා 0.495ට අදාළ සම්භාවිතාවය ඒ 0.495 කියන සම්භාවිතාවයේ වගුවෙන් බලලා ඊට අදාළ z අගය ගන්න. ඒතර වගුවෙන් ඊට අදාළ z අගය ගත්තාම අපිට එනවා 2.58ක්. මෙතන අගය මෙතන මේ පැත්ත බැලුවොත් ඍණ. එතකොට මෙතන අගය 2.58 කියන එක තමයි අපි මෙතන ආදේශ කරන්නේ. 2.58. වැඩි කිරීම 144 මූලය කියන්නේ 12යි 15 මූලය. දැන් අපිට මේක සුළු කරලා ධනාගයක් සහ ඍණාගයක් හොයාගන්න පුළුවන්. මෙන්න මේක අපි සුළු කරාම 84.3 ධන යම් කිසි අගයක් එනවා. ඒ වගේම 84.3 ඍණ ඒ අගය එනවා. ඒතර ඒ අගය අපිට සුළු කරාම ලැබෙනවා අගයක් 84.3 ධන හෝ ඍණ අපි කැලලකින් ගැවුවම 7.963ක් එනවා. 7.963. දැන් අපිට පුළුවන් මේකේ ඒ විශ්‍රාම ප්‍රාන්තරය ගොඩනගන්න. ඒක අපි ලියන්නේ මුලින්ම ලෝවර් ලිමිට් එක. ඒ කියන්නේ වඩා අඩු අගය. ඒතර වඩා අඩු අගය හොයන්නේ 84.3 ඍණ 7.963. ඊට වඩා වැඩි හෝ සමාන වෙන්න ඕනේ මියු. අපි මියුනේ කියන්නේ යන්නේ. ඒතර අනිත් පැත්තේ උපරිම අගය එන්නේ 84.3 ධන 7.963. අපි මේක මෙහෙමයි ලියන්නේ. මෙතන 199. ඒ කියන්නේ ලෝවර් ලිමිට් එක, පැරාමීටර් එක, අපර් ලිමිට් එක, අතන කොන්ෆිඩන්ස් ලෙවල් එක, මෙතන සම්භාවිතාවය කියන එක. ඒතර මේක සුළු කරාම අපිට උත්තරයක් ගන්න පුළුවන් 76.337 ලෝවර් ලිමිට් එක, අපර් ලිමිට් එක 92.263. 99ක විශ්‍රාම මට්ටමක් යටතේ. එතකොට මෙන්න මේ විදිහට අපිට මේකේ ඉදිරිපත් කරන්න පුළුවන් විශ්‍රාම ප්‍රාන්තරය. එතකොට මේ 76.337 තමයි ලෝවර් ලිමිට් එක. 92.263 තමයි අපර් ලිමිට් එක. එතකොට අපි කියන්නේ මේ මධ්‍යයන්ය 76.337ත් 92.263ත් අතර පිහිටන්න පුළුවන් 99ක විශ්වාස මට්ටමක් යටතේ. එතකොට දැන් මේක තමයි අපේ විශ්‍රාම ප්‍රාන්තරය. එතකොට අපි මේ ඕනම ගානක් ඒ ගානේ අහලා තිබ්බත් නැතත් අපි අර්ථකථනය කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා ඉන්ටර්ප්‍රිට් කරනවා කියලා. ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ මේ ලැබෙන විශ්‍රාම ප්‍රාන්තරය ඒ ගානට අදාළව. දැන් මේකේ අපි මියු කියන එකේ අදහස් කරේ මේ සංගහනයේ ඒ පුද්ගලයන්ගේ මධ්‍යයන අර ශක්ති ප්‍රමාණයනේ මසල් එක. එතකොට අපිට කියන්න පුළුවන්
මේක ඉන්ටර්ප්‍රිටේෂන් එක මේක ඉතා වැදගත්. මොකද අපි ගාන හරියටම හදනවා කියන්නේ සම්පූර්ණයෙන් හදනවා කියන්නේ ඉන්ටර්ප්‍රිටේෂන් එක හදන එක. ඒතකොට ඉන්ටර්ප්‍රිටේෂන් එක විදිහට අපිට ලියන්න පුළුවන් the mean strength of muscles are between 76.337 and 92.263 under 99% confidence. Under 99% confidence. ඒ කියන්නේ අපි මේක සිංහලෙන් කියනවා නම් අපි මේක අර්ථකථනය කරන්නේ ගානේට අදාළව. එතකොට අපිට කියන්න පුළුවන් මේ සංගහන ඉන්න පුද්ගලයන්ගේ මධ්‍යයන් මාංශපේශී ශක්තිය 76.337ත් 92.263ත් අතර පිහිටනවා 99%ක කොන්ෆිඩන්ස් එකක් 99%ක විශ්‍රාම්භ මට්ටමක් 99%ක විශ්වාසයක් යටතේ. අපි 99%ක් කියන විශ්වාසය මත තමයි කියන්නේ මේ අගයන් දෙක අතර පිහිටනවා කියලා. ඒ නිසා මේ ඉන්ටර්ප්‍රිටේෂන් එකේදී අනිවාර්යයෙන්ම මේ පහළ සීමාව සහ ඉහළ සීමාව අතර අගයන් වල මේක පිහිටනවා අගයන් අතර පිහිටනවා කියන එක සහ ඒ කිනම් විශ්වාස මට්ටමක්ද කිනම් විශ්‍රාම මට්ටමක් යටතේද කියන එක අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට example 10.3 example 10.3. එතකොට මේ example එකේ අපිට කියනවා අවුරුදු 10 ගෑනු ළමයි 16ක් වන නියදියක මධ්‍යන බර පවුන්ස් 71.5යි ඒ වගේම මේකේ සම්මත අපගමනය පවුන්ස් 12යි. එතකොට දැන් මේ දීලා තියෙන්නේ මේ නියදියේ තොරතුරු. නියදිය ළමයි 16ක් ඉන්නවා. ඒ නියදියේ මධ්‍යන්නේ 71.5යි. නියදියේ සම්මත අපගමනය පවුන්ස් 12යි. එතකොට අපිට කියනවා assuming normality. ඒ කියන්නේ මේ ව්‍යාප්තිය එහෙම නැත්නම් මීට අදාළ සංගහන ව්‍යාප්තිය ප්‍රමතයි කියලා උපකල්පනය කරලා 90ක කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එකක් විශ්‍රාම්භ ප්‍රාන්තරයක් ගොඩනගන්නලු සංගහන මධ්‍යනය වෙනුවෙන් mu වෙනුවෙන් සහ එය අර්ථකථනය කරන්න. රයිට්. එතකොට දැන් අපි මේ තියෙන දත්ත ටික ලියාගත්තොත් සාම්පල් සයිස් එක n 16යි. එතකොට සාම්පල් එකේ මධ්‍යන්නේ x bar 71.5යි. සාම්පල් එකේ සම්මත අපගමනය S 12යි. ඒ වගේම අපිට කියනවා ප්‍රමතයි කියලා උපකල්පනය කරන්න. එතකොට මේ සාම්පල් එක ගත්ත ඒ සංගහණය ප්‍රමතයි කියලා උපකල්පනය කරන්න. එතකොට අපිට ලියන්න පුළුවන් මේ සංගහණය ප්‍රමතයි කියලා. එතකොට ඒ වගේම අපිට ගොඩනගන්න කියන්නේ විශ්‍රාම්භ මට්ටම 90ක් වෙච්ච විශ්‍රාම්භ ප්‍රාන්තරයක්. එහෙම නැත්නම් 0.9ක් වෙච්ච විශ්‍රාම්භ ප්‍රාන්තරයක්. රයිට්. එතකොට දැන් මේකේ සංගහනය ප්‍රමතයි. ඒ වගේම අපි සංගහනයේ විචලතාවය දන්නේ නැහැ. සංගහනයේ විචලතාවය ගානේ දීලා නැහැ. සංගහනය ප්‍රමතයි සංගහන විචලතාවය දන්නේ නැහැ. එතකොට සංගහනයේ ප්‍රමත වෙච්ච අවස්ථාවක විචලතාවය දන්නේ නැත්නම් අපි යොදාගන්නේ T ආශ්‍රිත සූත්‍රය. එතකොට අපිට කියන්න පුළුවන් කොහොමත් සංගහනය ප්‍රමත අවස්ථාවක විචලතාවය දන්නේ නැත්නම් ඒ නියදුම් ව්‍යාප්තියක් තියෙන්නේ T ව්‍යාප්තියක. එතකොට මේ x bar කියන එක ව්‍යාප්ත වෙන්නේ ඇත්තරම T ව්‍යාප්තියක. එතකොට අපි ඉගෙන ගත්ත සංගහනය ප්‍රමත අවස්ථාවක නමුත් විචලතාවය දන්නේ නැත්නම් අපි ඒ එස්ටිමේෂන් එක ඉන්ටර්වල් එස්ටිමේෂන් එක කරන යොදාගෙන සූත්‍රය T ආශ්‍රිත සූත්‍රය යොදාගන්නේ. මොකද රිලයබිලිටි කොඑෆිෂන්ට් එක අපි දෙන්නේ T වලින්. එතකොට අපි මේකේ mu කියන එක අපි හොයන්නේ මොකක්ද කියන එක අර්ථකථනය කරගත්තොත් average weight of the population. අපි මේ සංගහනයේම මධ්‍යයනය තමයි අර්ථකථනය එහෙම නැත්නම් ඇස්තමේන්තු කරන්න යන්නේ. රයිට්. එතකොට ඒ මධ්‍යයනය හොයාගන්න යන්නේ සූත්‍රයේ x bar ධන හෝ ඍණ t alpha යට 2 n ඍණ 1 t alpha යට 2 n ඍණ 1 තමයි ගන්න. z alpha යට 2 නෙමෙයි. මොකද හේතුව සංගහනයේ ප්‍රමතයි විචලතාවය දන්නේ නැහැ. විචලතාවය දන්නේ නැහැ. වැඩි කිරීම ස්ටෑන්ඩඩ් එරර් එක වෙන්නේ s යට මූල n. s යට
මූලයෙන් සංගහන විචලතාවය දන්නේ නැහැ. ඒක කොහොමද දාන්න බෑ. ඒතර අපි දාන්නේ s නියදි සම්මත අපගමනය. රයිට්. දැන් මේකට අපි ආදේශ කරගෙන ගියොත් x බා කියන්නේ 71.5යි ධන හෝ ඍණ t ඇල්ෆාට 2. ඒතර අපි පැත්තකින් ඇල්ෆා කියන්නේ 100ට 10යි. එහෙම නැත්නම් 0.1යි. ඒතර ඇල්ෆාට 2 කියන්නේ 0.05යි. එතකොට මෙතන t ඇල්ෆාට 2 කියලා අපි ලියන්න පුළුවන් 0.05 කමා n ඍණ 1. එහෙම නැත්නම් අපි කියන degrees of freedom. එතකොට n ඍණ 1 n කියන්නේ 16යි 16 එකක් ගියාම 15යි. එතකොට මේ t 0.05 සහ 15 කියන එකට අදාළ t යගේ තමයි අපි වගුවෙන් බලලා t distribution එකෙන් බලලා ගන්න ඕනේ. වැඩි කිරීම s කියන්නේ 12යි n කියන්නේ 16යි 16 මූලය තමයි මෙතනට දාන්න තියෙන්නේ. රයිට්. එතකොට 71.5 ධන හෝ ඍණ. දැන් අපි බලනවා t වගුවට ගිහිල්ලා අපි t වගුවේ level of significance of two tail කියන එක බැලුවාම අපි මෙතන තියෙන 0.05 වුණාට අපි level of significance of two tail කියන ඒ වගුවෙන් බලද්දී අපි හැමතිස්සෙම බලන්නේ alpha ගාන තමයි බලන්නේ. එතකොට එතන alpha ගාන 0.01යි මේ ගානේ. එතකොට 0.01ට අදාළව df 15ට අදාළ උත්තරේ තමයි අපි ගන්න ඕනේ. මොකද අපි බලන්නේ level of significance for two tail test. ඒ නිසා අපි මෙතනට ගන්නේ t වගුවේ level of significance of two tail test කියන ඒ මාතෘකාව යටතේ 0.05 බලලා නෙමෙයි සම්පූර්ණ alpha ගේ 0.01ට අදාළගේ 0.01ට අදාළගේ. එතකොට ඒක එන්නේ 1.75 මම මෙතනින්ම කියන්නම්. දැන් ඒ වගුවේ අපිට level of significance for one tail test කියන එකනුත් මේක බලන්න පුළුවන්. level of significance for one tail test කියන එකනුත් ඒක බලන්න පුළුවන්. ඒතර level of significance for one tail test කියන එකෙන් බැලුවොත් අපි බලන්නේ මෙතන එන 0.05. එතකොට බලන්න 0.05ට අදාළ 15 කියන අගේ ගත්තාම ඒත් අපිට එනවා 1.73 කියන උත්තරේ. එතකොට පටල ගන්න එපා. level of significance of two tail test කියන එකෙන් බැලුවොත් අපි බලන්නේ මෙතනට දාන මේ alpha බෙදීම දෙකගේ නෙමෙයි. අපි බලන්නේ සම්පූර්ණ alpha ගේ යටතේ සහ df යටතේ. ඒ වගේම අපි level of significance for one tail test කියන මාතෘකාව යටතේ බැලුවොත් අපි එතනට අදාළව බලන්න වෙන්නේ මෙතනට දාන මේ alpha බෙදීම දෙක කියන අගේ. alpha බෙදීම දෙක කියන අගේ. කියන්නේ 0.05ට අදාළව df 15ට අදාළ වගේ තමයි ගන්න වෙන්නේ. ඒ කෙසේ ගත්තත් මෙතනට එන්නේ එක උත්තරයක්. ඒක Tamanට පහසු විදිහකට ගන්න පුළුවන්. එක විදිහකට හුරු වෙන්න. ඒතොර ඒ විදිහකට ගන්න. ඒතොර මම දෙකම කිව්වේ අර විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ගන්නත් පුළුවන්. රයිට්. වැඩි කිරීම 12 4 16 මූලය කියන්නේ කෙලින්ම 12 4යි කියලා ගන්න පුළුවන්. රයිට්. එතකොට දැන් මේක සුළු කරාම අපිට එන්න ඕනේ 71.5 ධන හෝ ඍණ 5.259. 5.259. ඒතර මේක තමයි 71.5න් අඩු වෙන්නේ 71.5ට එකතු වෙන්නේ. එතකොට අපිට මෙතනින් මේ කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එක ලියා ගන්න පුළුවන් 71.5 ඍණ 5.259 මැද mu 71.5 ධන 5.259 සමානයි කොන්ෆිඩන්ස් ලෙවල් එක 100ට 90 එහෙම නැත්නම් 0.9. ඒතර මේක අපි සුළු කරාම අපිට කියන්න පුළුවන් අවම සීමාව 66.241 mu මැද 76.759යි 0.9. රයිට්. එතකොට මේක තමයි අපෙන් අහන විශ්‍රම්භ ප්‍රාන්තරය. අපි මේ විශ්‍රම්භ ප්‍රාන්තරය ලියනවා අර විශ්‍රම්භ මට්ටමත් එක්ක. මේක තමයි ඒ ලියන සම්මත විදිහ. මේ තියෙන්නේ අවම සීමාව. එතකොට mu කියන එක 66.241 එකත් 76.759 අතර තමයි මේ අවස්ථාවේදී පිළිටනවා කියලා අපි 190ක සම්භාවිතාවයකින් කියන්නේ. රයිට්. එතකොට අපි දැන් මේක කොහොමද නිර්වචනය කරන්නේ? අපිට කියන්න පුළුවන් මේ ළමයින්ගේ මධ්‍යයනය ළමයින්ගේ බරේ මධ්‍යයනය
66.241ත් පවුම් 66.241ත් පවුන්ස් 76.759ත් අතර පිහිටන බව 90ක සම්භාවිතාවයකින් කියන්න පුළුවන්. අපි ඒක ලියලා පෙන්වුවොත් එහෙම ඒ ගානට අදාළව ඒ තියෙන ඒකකයන් සහිතව තමයි මේකේ අර්ථකථනය දෙන්න ඕනේ. The weight the average weight මධ්‍යයනයනේ කතා කරන්නේ, අපි mu ගැනනේ කතා කරන්නේ. The average weight of the population of students මේ ළමයින්ගේ සංගහනේ is between 66.241 pounds and 76.759 pounds at 90% confidence level. We can say the average weight of the population of students is between 66.241 pounds and 76.759 pounds at මෙන්න මේ confidence level එකත් අනිවාර්යයෙන්ම මේ අර්ථකථනයේදී ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට example 10.4. example 10.4. එතකොට මේකේ කියනවා යූනියන් මෙම්බර්ස්ලා 2000ක සාම්පල් එකකින් යූනියන් මෙම්බර්ස්ලා 2000ක සාම්පල් එකකින් 1600 දෙනෙක් ප්ලෑන් කරලා තියනවලු වෝට් කරන්න මේ ප්‍රපෝසල් එකකට වෝට් කරන්න 1600 දෙනෙක් ප්ලෑන් කරලා තියෙනවලු. එතකොට අපිට කියනවා කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එකක් නිර්මාණය කරන්න සංගහන සමානුපාතය සඳහා. එතකොට මෙතන දීලා තියෙන දත්ත අපි බැලුවොත් සාම්පල් එකේ මුළු ගාන 2000යි. මේ 2000න් 1600ක් වෝට් කරලා තියෙනවා. එතකොට මේ වෝට් කිරීමේ සමානුපාතය තමයි යහන්නේ. එතකොට සංගහන සමානුපාතය විදිහට අපිට ගන්න වෙන්නේ මේ වෝට් කිරීමේ සමානුපාතය. එතකොට දැන් 2000ක් ඉන්නවා ඔක්කොම 2000ක් ඉන්නවා. 2000න් වෝට් කරනවා 1600ක්. එතකොට මේ සමානුපාතය සිම්පල් p නියැදි සමානුපාතය. එතකොට අපි මේක ගත්තොත් මේ පල්ලෙහා තියෙන්නේ සම්පූර්ණ නියැදි ඔක්කොම ඉන්න ගාන වෝට් කරපු ගාන අපි හොයන්නේ. එතකොට x කියන එක අපි ගත්තොත් වෝට් කරපු අය නම් එතකොට 2000න් 1600ක්. එතකොට මේක දශම සංඛ්‍යාවක් විදිහට ගත්තොත් එහෙම නැත්නම් මේකේ අනුපාතයක් විදිහට ගත්තොත් 0.8ක් තමයි මෙතන නියැදි සමානුපාතය. නොකියා කියනවා නියැදි සමානුපාතය 0.8යිලු. එතකොට මේ නියැදි සමානුපාතය උදාගෙන සංගාහන සමානුපාතය සඳහා විශ්‍රම ප්‍රාන්තරයක් ගොඩනගන්න කියලා තමයි කියන්නේ. රයිට්. එතකොට මේ සමානුපාතය ගැන අපි විශ්‍රම ප්‍රාන්තරය නිර්මාණය කරද්දී ව්‍යාප්තිය මොකක් වුණත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන එකම සූත්‍රයක් අපි යොදාගන්න එකම සූත්‍රයක් coefficient of reliability coefficient එකත් එකමයි standard error එකත් එකමයි. එතකොට මේකේ අපි capital P තමයි හොයන්නේ. ඒතර capital P හොයන්නේ P simple P ධන හෝ ඍණ z alpha යට 2 වැඩි කිරීම simple P එක ඍණ simple P බෙදීම n මේකේ වර්ගමූලය. මේක තමයි සූත්‍රය. මේක තමයි අපි යොදාගන්න සූත්‍රය. එතකොට අපි මේකේ ඇල්ෆා හොයාගන්න ඕනේ. දැන් මේ ගානේ ඇල්ෆා දීලා නැහැ. සාමාන්‍යයෙන් ගානක ඇල්ෆා දෙන්න ඕනේ. එහෙම නැත්නම් එක ඍණ ඇල්ෆා විශ්‍රම මට්ටම දෙන්න ඕනේ. හදිසිය හරි ගානක විශ්‍රම මට්ටම දුන්නේ නැත්නම් අපි උපකල්පනය කරනවා ඒ ගානේ විශ්‍රම මට්ටම 95යි කියලා. 95යි කියලා. ඒකත් හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් ගානක විශ්‍රම මට්ටම දෙනවා. හැබැයි දුන්නේ නැත්නම් අපි හිතනවා ඒකේ විශ්‍රම මට්ටම 95යි. ඒතර ඇල්ෆා කියන්නේ එතන මේක 95යි. ඇල්ෆා කියන්නේ 5යි. ඒතර ඇල්ෆා බෙදීම 2 කියන්නේ මේක 5යි කියන්නේ 0.05යි. ඒතර ඇල්ෆා බෙදීම 2 කියන්නේ 0.0225යි. රයිට්. එතකොට අපි මේ දත්ත ටික මේකට ආදේශ කරොත්
සිම්පල් p කියන්නේ අපි හොයාගත්ත 0.8යි ධන හෝ ඍණ z ඇල්ෆාට 2 කියන්නේ z 0.02යි 5 වැඩි කිරීම සිම්පල් p කියන්නේ 0.8යි 0.8 වැඩි කිරීම එක ඍණ p කියන්නේ උතර 0.2යි බෙදීම n කියන්නේ 2000යි මේ සම්පූර්ණ එකේ වර්ගමූලය මේක තමයි මේ සම්මත දෝෂය ස්ටෑන්ඩඩ් එරර් එක රයිට් එතකොට දැන් මේක තමයි අපිට සුළු කරගන්න තියෙන්නේ රයිට් අපි එතකොට මෙතන මේ z 0.25ට අදාළ අගය හොයාගන්න ඕනේ අපි කොහොමද ඒක හොයාගන්නේ එතකොට මේ වගේ එක පැත්තක් අපිට හොයාගන්න පුළුවන් z ඇල්ෆාට 2 එතකොට 0. මෙන්න මේ එක ප්‍රමාණයක් 0.2.5ක සම්භාවිතාවයක් තියෙනවා මොකද ඇල්ෆා කියන්නේ මේ දෙකේම එකතුව මේ දෙකේම එකතුව එතකොට එක පැත්තක් 0.02යි 5යි. ඒතර අපිට මෙතන අගේ හොයාගන්න ඕනේ මෙන්න මේ සම්භාවිතාවය ඇත්තරම. එතකොට 0.5න් අපි අඩු කරනවා 0.02යි 5ක එකට හේතුව මේ සම්පූර්ණ එක 0.5යි මේ කොටස අඩු කරාම මෙතන සම්භාවිතාවය එනවා. එතකොට ඒ ප්‍රමාණය අඩු කරාම අපිට එනවා 0.475ක් විදිහට මේ සම්භාවිතාවය. එහෙනම් 0.475 කියන එක අපි z වගුවට ගිහිල්ලා 0.475 කියන එකට අදාළ අගේ හොයාගත්තොත් අන්න ඒ අගේ තමයි අපිට ගන්න පුළුවන් මෙතන z 0.02.5ට අදාළ අගේ. එතකොට අපිට ඒක වගුවෙන් බැලුවාම එනවා 1.96ක්. එතකොට වැඩි කරන්න ඕනේ 0.8 0.2 2000. එතකොට මේ කොටස අපිට පුළුවන් කැල්කියුලේටර් එකෙන් සුළු කරගන්න. මේක සුළු කරා ඒකේ වර්ගමූලය ගත්තා ඒක 1.971 වැඩි කරා. එතකොට 0.8ට ගලපන්න ඕන ගාන අපිට හොයාගන්න පුළුවන්. එතකොට ඒ ගාන තමයි 0.0175ක්. 0.0175ක්. රයිට්. දැන් අපිට පුළුවන් මේ ප්‍රාන්තරය නිර්මාණය කරන්න සම්භාවිතාවය 0.8 ඍණ 0.0175 මැද තියෙන්නේ කැපිටල් P නැත්නම් අපි ෆයි කියලා කියනවා. කැපිටල් P කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයි කියලා දාන්නත් පුළුවන්. මොකද අපි සංගාහන සමානුපාතයට ෆයි කියලා කියනවා. අපි කැපිටල් P දාගත්තොත් 0.8 ධන 0.0175 මේකේ කොන්ෆිඩන්ස් ලෙවල් එක අපි ගත්තා 95ක් විදිහට. එතකොට මේක සුළු කරාම අපිට ලියා ගන්න පුළුවන් 0.782.5ක් කැපිටල් P 0.8175ක්. එතකොට සම්භාවිතා මට්ටම එහෙම නැත්නම් කොන්ෆිඩන්ස් ලෙවල් එක 95. ඒතර මේක තමයි අපෙන් අහන විශ්‍රාම්භ ප්‍රාන්තරය. විශ්‍රාම්භ ප්‍රාන්තරය. ඒතර විශ්‍රාම්භ ප්‍රාන්තරය හදලා විතරක් මදි. අපි මේ ආපු විශ්‍රාම්භ ප්‍රාන්තරය අර්ථකථනය කරන්න ඕනේ. නැත්නම් ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. ඒතර අපිට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. අපිට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් population proportion is between 0.7825 and 0.8175 at 95% confidence level. එතකොට මේ ගානට අදාළව අපිට කියන්න පුළුවන් 95ක විශ්‍රාම්භ මට්ටමක් යටතේ 95ක විශ්‍රාම්භ මට්ටමක් යටතේ ඡන්දය ප්‍රකාශ කරන්නන්ගේ සමානුපාතය 0.7825 0.8175 අතර පිහිටයි. එතකොට මේක අපි 100ට අගයක් විදිහට ගත්තොත් 78.25 ඒ වගේම 81.75 අතර පිහිටනවා මෙන්න මේ සම්භාවිතා මට්ටම කොන්ෆිඩන්ස් ලෙවල් එක යටතේ. දැන් අපි එක්සර්සයිසස් වලට යන්. ඒ යටතේ පළවෙනි එක්සර්සයිසස් එක එක්සර්සයිස් නම්බර් 1 මේක කියනවා ෆුඩ් කම්පැනි එකක් තියෙනවා. මේ ෆුඩ් කම්පැනි එකට ලැබෙන කෝන්ස් වල ඉයර්ස් වල ලෙන්ත් එක කෝන් වල ඉයර්ස් වල ලෙන්ත් එක ගැන ඒගොල්ලන්ට බලන්න ඕනෙලු. එතකොට රැන්ඩම් සාම්පල් එකක් ගන්නවලු 200ක. කෝන් 200ක රැන්ඩම් සාම්පල් එකක් ගන්නවලු. අරගෙන ඒ කෝන් වල ඉයර්ස් වල ලෙන්ත් එක මෙෂර් කරනවලු.
ඒ වගේම එතකොට මේ රැන්ඩම් සාම්පල් එකට අදාළව මීන් ලෙන්ත් එක 8.8 අඟල් 8.8ක් විදිහට හොයාගෙන තියෙනවා. ඒ වගේම මේ සංගහනේ සම්මත අපගමනය 1.5ක් කියලා දීලා තියෙනවා. ඒ වගේම අපිට මේ ගානින් හොයන්න කියන්නේ 95ක විශ්‍රාම ප්‍රාන්තරයක් සංගහන මධ්‍යයනය සඳහා. ඒතර මේ කියන දත්ත ටික අපි ලියාගත්තොතින් වෙනම ඒතර මේ වගේ ගානක් දුන්නාම මුලින්ම දත්ත ටික ලියා ගන්න. රයිට්. එතකොට මිව් එහෙම නැත්තම් මේ අපිට අර්ථකථනය කරන්න කියන්නේ මිව් කියලා කියන්නේ length of years අපි ගත්තොත් average length. මිව් කියන්නේ average length එකනේ. එහෙම නැත්තම් mean length of years of corn of the population එකේ corns වල ඒ years වලට අදාළ mean length එක. right. එතකොට තව දීලා තියෙන දත්ත ටික තමයි sample එකක් ගන්නවා. ඒකේ size එක 200යි. ඒතර ඒ sample එකේ mean එක 8.8යි. ඒ වගේම කියනවා population එකේ standard deviation එක. population එකේ standard deviation එක 1.5 inches. අපිට හදන්න කියන්නේ confidence level එක 95ක විශ්‍රාම ප්‍රාන්තරයක්. confidence level එක 95යි. right. එතකොට මේක අපි බලමු මේ population distribution එක මොන වගේ එකක්ද. ඒතර යනු sample distribution එක කොහොමද? මොකද අපි යොදාගන්නේ z alpha යට දෙකද t n එක alpha යට දෙකද කියන එක හොයාගන්න ඕනේ මේ mu ගැන බලද්දි. මොන සූත්‍රයද යොදාගන්නේ කියලා හොයාගන්න ඕනේ. එතකොට මේකේ population එක normal කියලා දීලා නැහැ. population එක normal කියලා දීලා නැහැ. එතකොට normal කියලා දුන්නොත් අපිට sigma දන්නවද sigma දන්නේ නැද්ද කියලා එක්ක z එක්ක t හොයාගන්න පුළුවන්. ඒතර මේකේ normal කියලා දීලා නැහැ. එහෙනම් normal නැත්තම් not normal නම් අපි බලන්නේ n t ට වඩා වැඩිද n t ට වඩා අඩුයිද. ඒතර මේකෙන් t ට වඩා වැඩි n t ට වඩා වැඩි n t ට වඩා වැඩි. ඒ වගේම මේකේ විචලතාවය දීලා තියෙනවා. n t ට වඩා වැඩි විචලතාවය දීලා තියෙනවා. population එක normal නෑ. හැබැයි n t ට වඩා වැඩි සහ විචලතාවය දීලා තියෙනවා. ඒතර මේ අවස්ථාවවලදී අපිට population එක මොකක් වුණත් central limit theorem එක යටතේ මේ sample එකේ distribution එක sample mean එකේ distribution එක අපිට කියන්න පුළුවන් මධ්‍යනය mu විචලතාවය sigma වර්ගය යටෙන් කියන පරාමිතින් දෙකත් එක තියෙනවා කියන එක. එතකොට මේකේ අපි sigma දන්නවා. ඒ වගේම අපිට මේකේ 30ට වඩා වැඩි නිසා මධ්‍ය සීමා ප්‍රමේයයට අනුව ප්‍රමතයි කියලා කියන්න පුළුවන් නියදුම් ව්‍යාප්තිය. ඒ කෙසේ හෝ අපිට mu හොයන්න x z alpha යට දෙක කියන reliability coefficient එක ගන්න පුළුවන්. reliability coefficient එක ගන්න පුළුවන්. ඒතර standard error එක වෙන්නේ sigma යට මූල n. මොකද අපි sigma දන්නවා මේ නියදුම් ව්‍යාප්තිය ප්‍රමතයි කියලා තියෙනවා. ඒ නිසා z alpha යට දෙක යටතේ හොයාගන්න පුළුවන්. right. එතකොට z alpha යට දෙක හොයාගන්න ඕනේ. මේකේ alpha කියන්නේ 100%යි. එහෙම නැත්නම් 0.05යි. එතකොට alpha යට දෙක කියන්නේ 0.025යි. එතකොට ඒකේ alpha අපි හොයාගත්තොත් z අගය හොයාගත්තොත් එක පැත්තක් එතකොට මේකේ 0.025යි. මෙතන 0.475. ඒතර 0.475ට අදාළව වගුවෙන් අපි අගය ගන්න පුළුවන්. ඒ අගය ගත්තාම වගුව බැලුවම 1.96ක් විදිහට අපිට z alpha යට දෙක ගන්න පුළුවන්. ඒතර x bar 8.8යි ධන හෝරින 1.96යි වැඩි කිරීම සිග්මා කියන්නේ 1.5යි මූලයෙන් කියන්නේ 200 මූලය. 200 මූලය. ඒතර මේක තමයි සූත්‍රය. ඒ සූත්‍රයට ආදේශ කරනම දත්ත ටික මෙන්න මේ විදිහට තමයි අපිට ලැබෙන්නේ. රයිට්. එතකොට අපි මෙන්න මේ 1.96 1.5 බෙදීම මූල 200 කියන ටික සුළු කරලා මේ ටික සුළු කරලා මෙතනට අපි අගයක් ගන්නවා. ඒතකොට ඒ අගය තමයි 0.2.08 ආසන්න වශයෙන්. එතකොට දැන් අපිට පුළුවන් ගොඩනගන්න විශ්‍රාම ප්‍රාන්තරය 8.8 ඍණ
2.8 මැද්දේ mu 8.8 ධන 0.2.8 කොන්ෆිඩන්ස් ලෙවල් එක 0.95 කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 95 කියලා කියන්නත් පුළුවන්. රයිට් මේක සුළු කරාම අපිට අවම සීමා වෙනවා 8.592 උපරිම සීමා වෙනවා 9.0.08 මෙතන 95ම නැත්තම් 0.95යි රයිට්. එතකොට මේ තමයි කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එක. ඒ වගේම අපි මේක අර්ථ දක්වන්න ඕනේ, ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. එතකොට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් අපිට මෙතන තියෙන්නේ cone mean length of years of cone of the population. එතකොට අපිට කියන්න පුළුවන් the mean length of years of cone of the population is between 8.592 and 9.008 under 95% of confidence interval. 95% of confidence interval. එතකොට I කියනවා නම් සිංහලෙන් කියනවා නම් මේ cones වල years වල දිග අඟල් 8.592ත් 9.008ත් අතර ප්‍රමාණයක පිහිටනවා 95ක විශ්‍රාම මට්ටමක් යටතේ. ඊළඟට අපි බලමු එක්සයිස් එකේ දෙවෙනි ක්වෙස්චන් එක. එතකොට ඒක කියනවා ආටිකල් සමූහයක් ඇසුරෙන් ආටිකල්ස් 300ක සාම්පල් එකක් ගන්නවා. එතකොට මේ සාම්පල් එකේ මීන් එක 0.5යි ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක 0.095යි. අපිට කියනවා 95ක කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එකක් හදන්නලු මේ බැජ් එකේම ඇවරේජ් එක වෙනුවෙන්. එහෙම නැත්නම් පොපියුලේෂන් එකේ මීන් එක වෙනුවෙන්. එතකොට n 300යි. එතකොට සාම්පල් මීන් එක 0.5යි. සාම්පල් එකේ ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක 0.095යි. කොන්ෆිඩන්ස් ලෙවල් එක 95යි. එතකොට දැන් මේකෙදි අපි තීරණය කරන්න ඕනේ මොකද්ද යොදාගන්න සූත්‍රය කියන එක. මියු හොයන්න මේක නෝමල් කියලා දීලා නැහැ. එතකොට not normal අවස්ථාවක්. එතනදී අපි බලනවා n 30ට වඩා වැඩිද 30ට වඩා අඩුයිද? n 30ට වඩා වැඩි. ඒ වගේම අපි බලන්න ඕනේ සිග්මා දන්නවද නැද්ද කියන එක. දැන් not normal අවස්ථාවක n 30ට වඩා වැඩි නම් අපිට central limit theorem එකෙන් කොහොමත් sample distribution එක normal කියලා ගන්න පුළුවන්. ඒතර කෙලින්ම z alpha යට 2 දාලා හොයන්න පුළුවන්. z alpha යට 2 කියන සූත්‍රය යොදා ගන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි සිග්මා දන්නේ නැහැ. සිග්මා දන්නේ නැහැ. ඒතර සිග්මා දන්නේ නැති අවස්ථාවක අපිට යොදා ගන්න වෙන්නේ t ව්‍යාප්තිය. සිග්මා දන්නේ නැති අවස්ථාවක යොදා ගන්න වෙන්නේ t ව්‍යාප්තිය. normal උනත් normal නොඋනත් කෙසේ හෝ අපි සිග්මා දන්නේ නැත්නම් අපිට යොදා ගන්න වෙන්නේ t ව්‍යාප්තිය. එතකොට සූත්‍රය ලියන්න වෙන්නේ mu සමානයි x bar ධන හෝ ඍණ t alpha යට 2 n ඍණ 1 වැඩි කිරීම s යට මූල n. එතකොට මේකේ alpha යට 2 අපි හොයාගන්න ඕනේ. එක ඍණ alpha කියන්නේ 95යි. එතකොට alpha කියන්නේ 5යි. එහෙම නැත්නම් 0.05යි. එතකොට alpha යට 2 කියන්නේ 0.02යි 5යි. එතකොට අපිට මේක ආදේශ කරොත් දත්ත ටික x බා කියන්නේ 0.5යි ධන හෝ ඍණ t 0.02යි 5 n ඍණ 1 කියන්නේ n කියන්නේ 300යි 300න් අඩු කරාම එකක් 299යි වැඩි කරන්න ඕනේ s කියන්නේ 0.095යි මූලය n කියන්නේ 300 මූලය. රයිට්. දැන් අපි මේකේ t අගය බලන්න වගුවට යන්න ඕනේ. t අගය බලන්න වගුවට යන්න ඕනේ. හැබැයි දැන් මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා අපිට. මොකද්ද හේතුව? මේ වගුවට අදාළව උපරිම t අගයන් තියෙන්නේ df. එහෙම නැත්නම් n ඍණ 1ට අදාළ අගයන් තියෙන්නේ 120. ඒ කියන්නේ 30න් පස්සේ 40 60 120 ඔය ආදි වශයෙන් තමයි තියෙන්නේ. 120න් පස්සේ අනන්තය කියලා තියෙනවා. එතකොට මේ n ඍණ 1 අගය අපිට වගුවෙන් හොයන්න බෑ. t වගුවෙන් හොයන්න බෑ. ඒ කියන්නේ මේක ඉතා විශාල අගයක්. ඒ කියන්නේ ඒව නැත්නම් වගුවේ නැති df අගයක්. n ඍණ 1 අගයක්. ඒතකොට මෙවැනි අවස්ථාවල ඉතා විශාලෙන් සංඛ්‍යාවක් ලැබෙන අවස්ථාවලදී අපිට මේක t ව්‍යාප්තියෙන් හදන්න ඕනේ වුණත්
ඒ කියන්නේ න්‍යායාත්මක මේක t ව්‍යාප්තියෙන් හදන්න ඕන නම් අපිට මේක t ව්‍යාප්තියෙන් හදන්න බෑ. හේතුව ඊට අදාළ අගයන් අපිට වකුවෙන් ගන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් මේ t 0.0252 299 කියන එක ආසන්න කරන්න z ව්‍යාප්තියකට ප්‍රමත ව්‍යාප්තියකට. එතකොට අපි මේ t 0.0252 299 වෙනුවට අපි හොයන්න ඕනේ z 0.025 z 0.025. එතකොට අපිට මේ මේක වෙනස් කරගන්න වෙනවා අපිට 0.05 ධන හෝරින z ඇල්ෆා යට දෙක. ඒ කියන්නේ z 0.025. මෙතන තියෙන මේ ඇල්ෆා යට දෙකගේ z වලට දාන්න. එතකොට එන්ඩ්‍රින් එකක් කොහමද z වලට අපි අදාළ කරගන්නේ නැහනේ. මෙතන මේක මෙහෙමම තමයි. එතකොට සාමාන්‍යයෙන් අපි සිග්ම දන්නේ නැති අවස්ථාවක t යොදලා තමයි හදන්නේ. සිග්ම දන්නේ නැති අවස්ථාවක z යොදලා හදන්නේ. හැබැයි t අගේ ගන්න බෑ. ඊට විශාල එන්ඩ්‍රින් එක අගයක් එනවා. එතකොට අපි z වලට ආසන්න කරනවා. ආසන්න කළා z අගය තමයි ගන්න. ඒතර එවැනි අවස්ථාවල z අගය අරගෙන තමයි මේ ප්‍රාන්තරය හදන්න තියෙන්නේ. රයිට්. එතකොට අපිට z 0.025ට අදාළ අගය ගන්න පුළුවන්. z වක්‍රය ඇඳලා එක පැත්තක් 0.025යි. එහෙනම් ඊට අදාළ මේ පැත්ත 0.475යි. ඊට අදාළව වගුවෙන් ගිහලා බැලුවම එතන අපිට එනවා z ඇල්ෆා යට දෙක 1.96ක්. මෙතන ඍණ ලකුණු සලකන්නේ නැහැ. කෙලින්ම මෙතනට 0.5 ධන හෝරින 1.96 වැඩි කිරීම 0.095 යට 300 මූලය. දැන් මේක සුළු කරාම අපිට එනවා 0.5 ධන හෝරින අපිට උත්තරයක් ගන්න පුළුවන් 0.01 ආසන්න වශයෙන්. ඒතර දැන් අපිට මේකේ ව්‍යාප්තිය එහෙම නැත්නම් මේ ප්‍රාන්තරය විශ්‍රම ප්‍රාන්තරය ගොඩනගා ගන්න පුළුවන් 0.5න් 0.01 බිඳුවක් අඩු කරන්න ඕන එක පැත්තකට 0.5න් අඩු කරන 0.1.08ක් මධ්‍යනේ තියෙන ඔය අතර 0.5ට එකතු කරනවා 0.01.08ක්. ඒතර මේ දෙක අතර තිබීමේ සම්භාවිතාවය 95යි. එතකොට අපි මේක ලියාගත්තොතින් අවම සීමා වෙනවා මේක සුළු කරා 0.489.2 මියු 0.51.08යි. සම්භාවිතාවය 95යි. ඒතර අපිට මේක ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. ඉන්ටර්ප්‍රිට් කරද්දී අපි කොහොමද කියන්නේ මේ පොපියුලේෂන් එකේ ආටිකල්ස් වල ඩයිමෙන්ෂන් එක පොපියුලේෂන් එකේ ආටිකල්ස් වල ඩයිමෙන්ෂන් එකේ මීන් එක එහෙම නැත්නම් පොපියුලේෂන් මීන් එක 0.489.2ත් 0.51.08ත් අතර පවතිනවා 95ක විශ්‍රම මට්ටමක් යටතේ. අපි ඒක ලිව්වොත් අපි ලියන්න පුළුවන් dimension of articles මෙතන අපි ලියන්නේ average එහෙම නැත්නම් mean dimension of articles of the population is between 0.4892 ඒකේ දීලා නැහැ ඒගොල්ලෝ ඉන්චර්ස් ද මොනවද කියන එකේ දීලා තිබ්බොත් ඒ ඒකකයත් එක්ක ලියන්න ඕනේ 0.4892 n 0.5108 at 95% confidence level. මේ confidence level කියන එකත් අනිවාර්යයෙන්ම මේ interpretation එකේදී ලියන්න ඕනේ. example එකේ third question එක. එතකොට මේකෙදි කියනවා ledger accounts 600ක නියදියක් තෝරගන්නවලු ඒ ledger accounts හරියට post වෙලාද කියලා බලන්න. එතකොට මේ 600න් 45ක වැරදි තියෙනවලු. අපිට කියනවා සංගාහන සමානුපාතය සඳහා 95ක විශ්‍රම ප්‍රාන්තරයක් ගොඩනගන්න කියලා. එතකොට සාම්පල් එක එකේ තියෙනවා 600ක්. ඒ 600න් 45ක් mistakes තියෙනවා.
එතකොට දැන් ප්‍රපෝෂන් එක. එතකොට මේ තියෙන නියදිය සම්බන්ධව. එතකොට අපිට නියදී සමානුපාතය එහෙම නැත්නම් සිම්පල් p හොයා ගන්න පුළුවන්. එතකොට සිම්පල් p ගෙන් අපි අදහස් කරන්නේ මොකක්ද කියලා ලියාගමු. proportion of mistaken accounts. ඒ කියන්නේ මේ වැරදි තියෙන accounts වල සමානුපාතය තමයි අපි මෙතනදී simple p කියලා අදහස් කරන්නේ. අන්නේ simple p ගෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා ලියා ගන්න. මොකද නැත්තම් දන්නේ නැහැනේ සමානුපාතය කියන්නේ හරි ledger accounts ද එහෙම නැත්තම් වැරදි ledger accounts ද කියන එක මොකක්ද කියන එක දන්නේ නැහැ. මොකද මේ ගානෙත් පැහැදිලිව ඒක හරියටම දීලා නැහැ. එතකොට නමුත් දීලා තියෙන දත්ත අනුව අපිට හිතා ගන්න පුළුවන් මේකේ මේ වැරදි තියෙන ledger accounts වල සමානුපාතය තමයි අහන්නේ කියන එක. එතකොට මෙතනදී simple p අපිට හොයා ගන්න පුළුවන් 45 බෙදීම 600. එතකොට 45 බෙදීම 600 කියන්නේ 600කින් 45ක් වැරදි සහගතේව තියෙනවා. එතකොට ඒ අනුපාතය 0.0.75යි. 0.75යි. එතකොට මේ විශ්‍රම ප්‍රාන්තරය අපිට ගොඩනගන්න කියන්නේ නියදි සංගහන සමානුපාතයට අදාළ විශ්‍රම ප්‍රාන්තරයක්. ඒ වගේම මේකේ කොන්ෆිඩන්ස් ලෙවල් එක 95ක් කියලා ගන්න කියලා කියනවා. රයිට්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ සංගහන සමානුපාතයට අදාළ විශ්‍රම ප්‍රාන්තරයක් ගොඩනගද්දී අපිට එකම එක සූත්‍රයයි තියෙන්නේ. ඉසෙඩ් ඇල්ෆාට 2 රිලයබිලිටි කෝඑෆිෂන්ට් එක වෙන්නේ. ඒ වගේම සිම්පල් p වැඩි කිරීම එක ඍණ සිම්පල් p බෙදීම n ගේ සම්පූර්ණ මූලය වෙන ස්ටෑන්ඩඩ් එරර් එක සහිත සූත්‍රය. එතකොට අපිට මේකේ ලියාගත්තොත් කැපිටල් p හොයන්නේ කැපිටල් p සමානයි සිම්පල් p ධන හෝ ඍණ z ඇල්ෆා යට 2 වැඩි කිරීම සිම්පල් p එක ඍණ p යට මූල n යට n ඒ සම්පූර්ණ එකේ මූලය. මේක තමයි අපි යොදා ගන්න වෙන සූත්‍රය. රයිට්. එතකොට මේ තියෙන අගයන් ටික අපි ආදේශ කරමු. සිම්පල් p කියන්නේ 0.075යි. අපිට z ඇල්ෆා යට 2 හොයා ගන්න ඕනේ. එතකොට z ඇල්ෆා යට 2 හොයා ගන්න කලින් අපි ඇල්ෆා හොයා ගන්න ඕනේ. ඇල්ෆා කියන්නේ 100%යි. ඒ කියන්නේ 0.05යි. ඒතර ඇල්ෆා බෙදීම 2 කියන්නේ 0.025යි. එතකොට z 0.025 වැඩි කිරීම p කියන්නේ 0.075 වැඩි කිරීම එක ඍණ p කියන්නේ 1.075ක් අඩු කරාම ලැබෙන ගාන. එතකොට එතන එක ඍණ p එනවා 0.925ක් බෙදීම n කියන්නේ 600යි. මේ සම්පූර්ණ එකේ වර්ගමූලය. සම්පූර්ණ එකේ වර්ගමූලය. එතකොට z මේක පැත්තක් 0.025යි. අපිට ඕනේ මෙතන අදාළ z අගය. එතන මෙතන 0.475යි. වගුවෙන් 4.75ට අදාළ z අගය බැලුවාම අපිට ලැබෙනවා මෙතන අගය 1.96ක්. එතකොට 0.075 ධන හෝ ඍණ 1.96 වැඩි කිරීම 0.075 වැඩි කිරීම 0.925 යට 600. මේක සුළු කරලා ඒක 1.96ත් එක්ක වැඩි කරාම අපිට එනවා ඒ වෙනස් වන ප්‍රමාණය. ඒතර අපිට ඒක සුළු කරාම ලැබෙන උත්තරේ ධන හෝ ඍණ 0.02යි 1ක්. එතකොට මේක තමයි අපි මේ 0.075ට ගලපන්න ඕනේ. එතකොට දැන් අපිට ලියා ගන්න පුළුවන් 0.075 ඍණ 0.021 මේ අවම සීමාව ගන්න මෙතනින්. කැපිටල් p කියන එක පිහිටන්නේ මේ අතර. උඩ සීමාව 0.075 ධන 0.021 95ක කොන්ෆිඩන්ස් ලෙවල් එකක් තියෙනවා. මේක සුළු කරාම අපිට ලැබෙනවා 0.054 මැද කැපිටල් p 0.096 195යි. මේක තමයි අපේ විශ්‍රාම ප්‍රාන්තරය. අවම සීමාව, උපරිම සීමාව ඒ දෙක අතර සංඝාන සමානුපාතය පිහිටනවා කියන එක කොච්චර සම්භාවිතාවයක් යටතේද 95ක්. 95ක්. රයිට්. ඒතර අපි මේක ප්‍රාන්තරය හදලා විතරක් මදි. අපි මේක නිර්වචනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. අපිට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් mean mistaken accounts
නෑ mean නෙමෙයි proportion of mistaken accounts in the population is between 0.054 and 0.096 at 95% confidence level. මේ තමයි interpretation එක. අපි මේක සිංහලෙන් කිව්වොත් වැරදී ඇති ගිණුම්වල සමානුපාතය සංගහනයේ වැරදී ඇති ගිණුම්වල සමානුපාතය 0.05යි 4ත් 0.096ත් අතර පවතින බව 95%ක විශ්‍රම්භ මට්ටමක් යටතේ ප්‍රකාශ කළ හැක. එතකොට මේක අපි සාමාන්‍ය සමානුපාතය ඕනනම් අපිට ප්‍රතිශතාත්මක අගයක් විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට 5.4යි 9.6යි. ඔන්න ඔය දෙක අතර තමයි තියෙන්නේ. මේ දෙක අතර තමයි තියෙන්නේ 95%ක සම්භාවිතාවයක් යටතේ. අපිට මෙහෙම ප්‍රතිශතාත්මකව මෙතන අර්ථකථනය කරන්නත් පුළුවන්. ඒතර මේ අගයන් දශම වෙනුවට 5.4 මෙතන 9.6 කියන එක ආදේශ කරන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු exam exercises වල fourth question එක. එතකොට මේ fourth question එකේදී කියනවා මේ මැෂින් එකකට පාවිච්චි කරන ප්ලාස්ටික් හෝස් එකක සාර්ථකත්වය බලන්න මේ ඉන්ජිනියර්ස්ලාට ඕනේ වෙනවා. එතකොට ඒ ඉන්ජිනියර්ස්ලා ඒ සඳහා මේ ඇස්තමේන්තු කරන්න යනවා ඒ හෝස් එකට එන ප්‍රෙෂර් එක. එතකොට ඒ සඳහා ඒගොල්ලෝ සාම්පල් එකක් අරන් තියෙනවා පැය 24කදී ප්‍රෙෂර් රීඩින්ස් 9ක් අරන් තියෙනවා. එතකොට ඒ සාම්පල් එකේ මීන් එක 362යි ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක 45යි. ඒ වගේම කියනවා මේ පීඩනය ප්‍රෙෂර් එක ආසන්න වශයෙන් ප්‍රමත ව්‍යාප්තියක පීඩනවා කියලා. එතකොට අපිට කියනවා 95%ක කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් එකක් හදන්නලු true mean pressure කියන්නේ සංගහන මධ්‍යයනය සඳහා. එතකොට මේ කියන දත්ත ටික අපි ලියාගනිමු. එතකොට කියනවා n 9යි සාම්පල් එක 9යි. එතකොට මේ සාම්පල් එකේ මධ්‍යයන්ය 362යි. සාම්පල් එකේ ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක 45යි. ඒ වගේම කියනවා මේ සංගහනය නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එක තියෙන්නේ. මියු සහ සිග්මා වර්ගයේ සහිත නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එක තියෙන්නේ. අපිට කියනවා 1 ඍණ ඇල්ෆා 95යි. 1 ඍණ ඇල්ෆා 95යි. රයිට්. එතකොට අපිට හොයන්න තියෙන්නේ සංගහන සමානුපාතය. එතකොට මෙතනදී සංගහන මධ්‍යයනය සංගහන සමානුපාතය නෙමෙයි සංගහන මධ්‍යයනය. මේ සංගහනය ප්‍රමතයි. එතකොට සංගහනයේ ප්‍රමත අවස්ථාවල අපි බලනවා විචලතාවයේ සංගහන විචලතාවයේ දන්නවද සංගහන විචලතාවයේ දන්නේ නැද්ද? එතකොට මෙතනදී සංගහන විචලතාවයේ දන්නේ නැහැ. මේ සිග්මා වර්ගය දන්නේ නැහැ. අපි දන්නේ S විතරයි. ඒතකොට සංගහන විචලතාවයේ දන්නේ නැති අවස්ථාවක එහෙම නැත්නම් නියදි විචලතාවයේ දන්න අවස්ථාවක අපිට යොදා ගන්න වෙන්නේ T ව්‍යාප්තිය. T ව්‍යාප්තිය රදලා T alpha යට 2 n ඍණ 1 කියන මේ coefficient එක තමයි reliability coefficient එක තමයි යොදා ගන්න වෙන්නේ. ඒක සහිත සූත්‍රය තමයි යොදා ගන්න වෙන්නේ. එතකොට දැන් මේකේ mu තමයි අපි ඇස්තමේන්තු කරන්න යන්නේ. එතකොට mu වලින් අදහස් වෙන්නේ මොකද්ද? pressure that the hose will subject to. මේ හෝස් එකට දරන්න වෙන ප්‍රෙෂර් එක. එහෙම නැත්නම් සංගහනයේදී මේ හෝස් එකට දරන්න වෙන ප්‍රෙෂර් එක. රයිට්. එතකොට mu හොයද්දී අපි මෙතනදී යොදා ගන්න වෙන්නේ x bar ධන හෝ ඍණ t alpha යට 2 n ඍණ 1 වැඩි කිරීම s යට මූලයෙන්.
T ගත්තේ අපි විචලතාවය දන්නේ නැති නිසා. විචලතාවය දන්නේ නැහැ. සංගහන විචලතාවය දන්නේ නැහැ. අපි දන්නේ නියැදි විචලතාවය විතරයි. එතකොට මෙතනදී නියැදි සම්මතාපගමනය යොදා ගන්න පුළුවන්. එතකොට අපි මේකේ ඇල්ෆා යට 2 අගේ හොයාගන්න ඕනේ. ඇල්ෆා කියන්නේ 100ට 5යි. ඇල්ෆා යට 2 කියන්නේ 100ට එතකොට 0.02යි 5යි. රයිට්. එතකොට x බා කියන්නේ 362යි ධන හෝ ඍණ t 0.02යි 5 n ඍණ 1 n 9යි n ඍණ 1 8යි s කියන්නේ 45යි මූල n කියන්නේ 9 මූලය. රයිට්. දැන් අපි මේ අගේ හොයා ගන්න ඕනේ. කොහොමද හොයන්නේ? කොහොමද මේ අගේ හොයන්නේ? අපි යනවා t ව්‍යාප්තියට. t ව්‍යාප්තියට ගිහිලා බලනවා බිඳුව දශම කීයද බලන්න. අපි දැන් t ව්‍යාප්තියෙන් level of significance of two tail test කියන එකෙන් බැලුවොත් අපි බලන්න වෙන්නේ මේ 0.02.5 නෙමෙයි 0.5 මොකද මෙතන සම්පූර්ණ ඇල්ෆාගේ තමයි අපි බලන්නේ. එතකොට 0.05ට අදාළව අපි යනවා df n ඍණ 1 9. ඒතර එතනට ගියාම අපිට උත්තර එනවා 2.6යි 2. එතකොට කාට හරි පුළුවන් මේක level of significance of one tail test කියන එකනුත් හොයන්න. එතකොට බලන්නේ මේ අගේ 0.02.5. ඒතර 0.02.5ට අදාළව 9 බැලුවත් ඒ එන්නේ 2.6යි 2. ඒතර මම කායි කියන්නම්. එතකොට t ව්‍යාප්තියෙන් බලද්දී level of significance for two tail test කියන මාතෘකාව යටතේ බැලුවොත් අපි බලන්නේ මේ අගේ නෙමෙයි සම්පූර්ණ ඇල්ෆා අගය. එතකොට ඒ කියන්නේ 0.05ට අදාළව df 9ට අදාළ අගය. එතකොට කවුරු හරි level of significance for one tail test කියන එකෙන් බලන්නත් පුළුවන්. ඒ බැලුවොත් බලන්න වෙන්නේ මේ එක පැත්තක අගය 0.02.5ට අදාළ අගය. කෙසේ හෝ ඒ දෙවිදියටම බැලුවත් එන්නේ අපිට එක අගයක්. වැඩි කිරීම 45ට මූල 9 කියන්නේ 3. ඒතර මේක සුළු කරාම අපිට උත්තරයක් ගන්න පුළුවන් 362 ධන හෝ ඍණ 362ට ගලපන්න වෙන්නේ එතනදී 34.59. 34.59. දැන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් 362 ඍණ 34.59 මැද්දෙමියු 362 ධන 34.59 සමානයි 195. ඒක සුළු කරාම 327.41 මියු 396.59. එතකොට මේ දෙක අතර තමයි මියු පිහිටනවා කියලා කියන්නේ 195ක සම්භාවිතාවයක් යටතේ. එතකොට මේක තමයි අපේ විශ්‍රාම ප්‍රාන්තරය. මේ තමයි පහළ සීමාව, මේ තමයි ඉහළ සීමාව. එතකොට දැන් අපි මේක ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. එතකොට අපිට කියන්න පුළුවන් the mean pressure that the hose will be subjected in the population is 327.41 is between 327.41 and 396.59 at 95% confidence level. අපි සිංහලෙන් කියනවා නම් කියන්න පුළුවන් මේ සංගහනයේ මධ්‍යනය නැත්තම් මේ හෝස් එක මුහුණ දෙන පීඩනය සංගහනයේ පීඩනය මධ්‍යනාගය 327.41ත් 396.59ත් අතර පිහිටන බව 95ක විශ්‍රාම මට්ටමක් යටතේ ප්‍රකාශ කළ හැක. 6 වෙනි question එක last question එක අපි exercises වල 5 වෙනි question එක කරන්න අවශ්‍ය නැහැ හේතුව ඒ 5 වෙනි question එක 4 වෙනි question එක හා සමානයි. ඒතර ඒ තියෙන දත්ත
හතරවෙනි question එක හා සමානයි. ඒ නිසා ඒ හදන විදිහ හතරවෙනි question එක විදිහටම තමයි පස්වෙනි question එක හදන්නේ. ඒ නිසා අපි හයවෙනි question එකට යන්. හයවෙනි question එකේ කියනවා කන්සල්ටන්ට් කෙනෙක් ඉන්නවා. එයාට පරීක්ෂා කරන්න ඕනේ යම්කිසි ආයතනයක සේවකයෝ ඒ රැකියාවේ නීරසභාවය නිසා රැකියාවන් වෙනස් කිරීමේ සමානුපාතය. එතකොට ඒ සඳහා එයා සාම්පල් එකක් තෝරගන්නවා සේවකයෝ 400 දෙනෙක් ඉන්න. ඒතකොට මේ 400 දෙනෙන් 200 දෙනෙක් ඒ රැකියාවේ නීරසභාවය නිසා රැකියාව වෙනස් කරනවා කියලා එයාට දැනගන්න ලැබෙනවා. එතකොට මේ සාම්පල් එකේ සේවකයෝ 400ක් ඉන්නවා. එතකොට මෙයා බලන්නේ එහෙම නැත්නම් මේ සාම්පල් ප්‍රොපෝර්ෂන් එක විදිහට බලන්නේ the proportion of the sample of workers who change the job due to board. ඒ කියන්නේ නීරසභාවය නිසා මේ නියදියේ ඉන්න සේවකයන්ගෙන් කොච්චර ප්‍රතිශතයක් රැකියාවන් ගෙන් වෙනස් වෙනවද කියන එක. එතකොට එතනදී සේවකයෝ 200 දෙනෙක් මේ ලෙස මේ රැකියාවෙන් ඉවත් වෙනවා. එතකොට මෙතන ප්‍රොපෝර්ෂන් එක විදිහට ගන්න පුළුවන් x බෙදීම n. එතකොට x කියන්නේ 200යි n කියන්නේ සම්පූර්ණ ගාන 400යි. එතකොට 0.5ක අන්න නියදි සමානුපාතයක් අපිට ලැබෙනවා. එතකොට අපි හොයන්න ඕනේ සංඝාන සමානුපාතය කොච්චර අගයක් වේද? එහෙම නැත්නම් සංඝාන සමානුපාතය තමයි ඇස්තමේන්තු කරන්න ඕනේ මේ 0.5ක් වෙච්ච නියදි සමානුපාතයත් යොදාගෙන. රයිට්. එතකොට මේ සමානුපාතය සම්බන්ධ ඇස්තමේන්තු කිරීම වලදී එකම එක සූත්‍රයයි තියෙන කලිනුත් කිව්වා වගේ. එතකොට ඒ තමයි capital P සමානයි capital P සමානයි. ඒ කියන්නේ සංඝාන සමානුපාතය සමානයි simple p ධන හෝ ඍණ z alpha යට 2 වැඩි කිරීම simple p එක ඍණ p n බෙදීම ඒ සම්පූර්ණ එකේ වර්ගමූලය. ඒතර මේකේ කියලා නැහැ confidence level එකක්. ඒතර මම කිව්වා confidence level එකක් කියලා නැති වුණොත් ගානක 95ක් විදිහට ගන්න 95ක් විදිහට ගන්න. හැබැයි අපි දැන් මේ හැම ගානක්ම වගේ කරේ 95ක් නිසා මම මෙතනදි විතරක් 90ක් කියලා ගාන වෙනස් කරගන්න කියලා 90ක් විදිහට confidence interval එක ගන්න කියලා මම කියනවා. මොකද හේතුව අපි කලින් ගණන් හැම එකක්ම හැදුවේ 95 දාලා. එතකොට 90ක් විදිහට ගමු එක ඍණ alpha. එතකොට z alpha යට 2 හොයද්දී අපි alpha යට 2 හොයා ගන්න ඕනේ. එතකොට එක ඍණ alpha 90යි කියන්නේ alpha 10යි. ඒ කියන්නේ 0.1යි. එතකොට එක alpha යට 2 කියන්නේ 0.1 බෙදීම 2. ඒ කියන්නේ 0.05යි. එතකොට simple p කියන්නේ අපි හොයාගත්ත 0.5යි. ධන හෝ ඍණ z alpha යට 2 කියන්නේ 0.05ට අදාළගේ වැඩි කිරීම p කියන්නේ 0.5යි. එතකොට එක ඍණ p කියන්නේ 0.5යි. n කියන්නේ 400යි. මේ සම්පූර්ණ එකේ වර්ගමූලය. එතකොට අපිට z alpha 0.05 යගේ හොයාගන්න පුළුවන් මේ විදිහට වක්‍රය ගහලා. එතකොට එක පැත්තක් තමයි මේ 0.05 වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ එකම 0.5යි. එතකොට ඒකෙන් 0.05ක් අඩු වුණාම 0.4යි 5යි. 0.4යි 5යි. එතකොට 0.4යි 5ට අදාළව අපිට පුළුවන් මෙතන අගය හොයාගන්න. එතකොට ඒක අපි වගුවෙන් බැලුවාම 0.4යි 5ට අදාළව ඒ සම්භාවිතාවයට අනුව z වගුවෙන් අපිට හොයාගන්න පුළුවන් z අගය. එතකොට අපිට ලැබෙනවා z අගය 1.64ක්. එතකොට මේක ඍණ පැත්ත නිසා අපිට ඕන නම් ඍණ කියලා ලියන්න පුළුවන්. නමුත් 1.64 කියන අගය තමයි අපි මෙතනට ගන්නෙ. 0.5 ධන හෝ ඍණ 1.64. එතකොට මේ ධන හෝ ඍණ කියන එකෙන් මේ ඍණ පැත්තේ තියෙන අගයයි මේ පැත්තට එන ධන අගයයි දෙකම මෙතනට අපි ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට ඒක වැඩි කිරීම 0.5 වැඩි කිරීම 0.5 400 මේ සම්පූර්ණ එකේ වර්ගමූලය. එතකොට මේක මේ
අගයන් ටික සුළු කරලා අපිට ගන්න පුළුවන් මේ 0.5ට ගලපන්න ඕන අගය. 0.5ට ගලපන්න ඕන අගය. ඒතර කැල් එකේ අපි ඒක සුළු කරොත් අපි බලමු කොහොමද මේක සුළු කරන්න කියලා. එතකොට අපි මුලින් මේක සුළු කරගනිමු. එතකොට 0.5 වැඩි කිරීම 0.5 බෙදීම 400 ඒකේ ආංශයක් ගන්නවා. ඒ ආංශයකට වර්ගමූලයේ ලකුණ ඔබලා ආංශයක ඒකට ඇඩ් කරලා සමාන ලකුණ ගැව්වහම මෙතනට අදාළ ආංශක එනවා. එතකොට 1.64 වැඩි කිරීම 0.025. එතකොට දැන් මේක මේකෙන් වැඩි කරන්න පුළුවන්. එතකොට 0.025 එක අපි ලැබිලා තියෙන ආංශයක වැඩි කරාම 1.64න් අපිට එනවා මේ සම්පූර්ණ එකේම අගය 0.041. එතකොට 0.5ට ගලපන්න එන්නේ 0.041. එතකොට අපිට මේක ලියන්න පුළුවන් p වරහන් 0.5 ඍණ 0.041 මැද කැපිටල් P 0.5 ධන 0.041 90ක කොන්ෆිඩන්ස් ලෙවල් එකක් යටතේ. ඒතර මේක සුළු කරාම අපි 0.5න් 0.041ක් අඩු කරනවා. එතකොට 0.459 තමයි ලෝ ලිමිට් එක. මේකට එකතු කරාම 0.541 තමයි අපර් ලිමිට් එක. එතකොට මේ දෙක අතර තමයි සංගායන සමානුපාතය පිහිටන්නේ සම්භාවිතාවය 90%කදී. එතකොට මෙහෙම තමයි අපි විශ්‍රම්භ ප්‍රාන්තරය ප්‍රකාශ කරන්නේ. සීමා දෙක 0.459යි 0.541යි. එතකොට අපිට මේක ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. එතකොට අපිට කියන්න පුළුවන් population proportion of workers who change the job due to bored is between 0.459 and 0.541 at 90% confidence level. මේක තමයි ඉන්ටර්ප්‍රිටේෂන් එක. ඒ කියන්නේ රැකියාවේ නීරසභාවය නිසා සේවකයන් රැකියාව වෙනස් කිරීමේ සංගහන සමානුපාතය 0.459ත් 0.541ත් අතර පිහිටන බව 90ක විශ්‍රම්භ මට්ටමක් යටතේ ප්‍රකාශ කළ හැක. එතකොට මේක ප්‍රතිශතාත්මකව ඉදිරිපත් කරනවා නම් 100ට 45.9ත් 145.9ත් එමන සහ 54.1ත් අතර ප්‍රමාණයක් ප්‍රතිශතාත්මක ඉදිරිපත් කරනවා නම් එතකොට අපිට කියන්න පුළුවන් මේ චර ප්‍රමාණයක් රැකියාව වෙනස් කරනවා නීරසභාවය නිසා. ඒ කියන්නේ 90ක විශ්‍රම්භ මට්ටමක් යටතේ. වීඩියෝ එක අවසන් කරන්න කලින් තවත් පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ Z alpha 2 කියන අගයන් අපිට ඒ කොන්ෆිඩන්ස් ලෙවල් එක යටතේ මතක තියාගන්න පුළුවන්. ඒ තමයි අපිට සාමාන්‍ය විශ්‍රම මට්ටම් දෙන්නේ 90, 95, 99 කියන මට්ටම් ඇතදී තමයි විශ්‍රම ප්‍රාන්තර නිර්මාණය කරන්න කියන්නේ බොහෝ විට. ඒතර මේ අවස්ථාවවලදී 90 දී Z alpha 2 ගේ 1.64යි 95 දී 1.96යි 99 දී 2.58යි. එතකොට ඒ අගයන් තුන ඔළුවේ තියාගත්තොත් අපිට ආයි අර රූප සටහන ඇඳලා සම්භාවිතාව හොයාගෙන Z alpha 2 අගයන් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ කාලය අවම කරගන්න පුළුවන්. කෙනෙක්ට ඕන නම් මේ ඒ සම්භාවිතා මට්ටම් වලට අදාළ Z alpha 2 කියන අගයන් මතක තියාගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක වීඩියෝ එක අවසන් කරනවා. එතකොට අද ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරේ මේ ප්‍රාන්තර නිමාණයට සම්බන්ධ ගැටලු. එතකොට ඒ සූත්‍ර ඒ ගැටලුවට සම්බන්ධ දත්තවලට අනුව මොන අවස්ථාවටද මොන සූත්‍රය යොදාගන්නේ කියන එක තීරණය කරමින් අපි ප්‍රාන්තර නිර්මාණය ගණනය කිරීම සිද්ධ කරා. එතකොට ඒ සම්බන්ධව මොනවා හරි
තේරෙන්නේ නැති තනක් සූත්‍ර කොහොමද ඇප්ලයි කරන්නේ? එතකොට ඇයි මේ අවස්ථාවට මේ සූත්‍රය ආදේශ කරේ? ඇයි අනිත් සූත්‍රය ගන්න බැරි? ඇයි Z අගයන් ගත්තේ? ඇයි T අගයන් ගත්තේ නැත්තේ? ඇයි T අගයන් ගත්තේ? ඇයි Z අගයන් ගත්තේ නැත්තේ? ඒ වගේ මේ සම්බන්ධව මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මොකද සැක තියාගෙන මේ පාඩමේ ඉස්සරහට යන්න බෑ, ගණනය කිරීම කරන්න බෑ. දැන් අපි කරපු ගණන් වලට වඩා හාත්පසින්ම වෙනස් ගණන් එන්න පුළුවන් පේපර් එකේ සහ ඉස්සරහට හම්බ වෙන ගණනය කිරීම. හැබැයි ඒ න්‍යාය ඒ මූලධර්මයේ එකයි, ඒක ඔළුවේ තියාගෙන ඒ ඕනම ගණනය කිරීමක් කරන්න පුළුවන්. එතකොට ආයිත් කියනවා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එතකොට ඊළඟ දවසේදී අපි කල්පිත පරීක්ෂා පාඩමෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා, සාකච්ඡා කරනවා. එතකොට කල්පිත පරීක්ෂා පාඩමට මේ කියන දැනුමත් එහෙමම වගේ අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ප්‍රාන්තර නිමාණය එතනින් කලින් අපි කරපු නියැදීම කියන පාඩම, නියදුම් ව්‍යාප්ති කියන පාඩමත් හොඳට බලා ගන්න. ඊළඟ දවසේදී අපි කල්පිත පරීක්ෂා වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු.